අයබෝවන් ජීවිතාර්ථ තුළ අදත් අපි රටට ඔබට බෙහෙවින් වැදගත් දෙයක් පිළිබඳවයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. කෘෂිකර්මාන්තය තුළින් අවසානයේ අපිට ලැබෙන සියලු නිෂ්පාදනයන් තිරසර ලෙස භාවිත කිරීම වඩාත් වටිනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ ලෝකයේ තිබෙන තරඟකාරීත්වයත් එක්ක ජනගහනය ඉතාමත් වේගයෙන් වැඩි වෙනවා. මේ ජනගහනයට සාපේක්ෂව පවතින ආහාර සැපීම සහ ඉල්ලුම ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමත් ඕනම රටකට වර්තමානයේ අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසාම ආහාර නාස්තිය අවම කිරීම සුවිශේෂී වටිනාකමක් තිබෙන සංකල්පයක් විදිහට තමයි වර්තමානයේදී අපි ලෝකයේ විදිහට කතා කළ යුත්තේ. ඒ නිසාම අපි හිතුවා ආහාර අපතේ යාම පළතුරු එළවලු මේ සියල්ල අපතේ යන්නේ නැතුව යලි ඒවා පරිභෝජනය කළ හැකි ආකාරයෙන් සකස් කරන ආහාර විජලනය පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අපි අපේ මැදිරියට අද දවසේ සම්බන්ධ කරගත්තේ බටපොළ සමූහයේ සභාපති ඒ වගේම ආහාර විජලන තාක්ෂණය පිළිබඳ ප්‍රවීණ උපදේශක රවීන්ද්‍ර රාමවික්‍රම මහත්මාව. ඉතාමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා ඔබතුමාට. රවීන්ද්‍ර මහත්මයා මේ ආහාර විජලනය බොහොම සුවිශේෂී වටිනාකමක් තිබෙන මාතෘකාවක්. අද වන විට ලෝකේ මේ මාතෘකාව අවශ්‍යම කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. මේ ආහාර නාස්තිය අවම කරන්න සහ මේ නිෂ්පාදනයන් පරිභෝජනයන් වලදී අපි ඉවත දමන දේ නැවත භාවිතයට ගන්න පුළුවන්ද කියන දේ කාරණාවත් එක්ක. ඒ වගේම තමයි වර්තමානයේදී මේ විජලනය පිළිබඳව ලෝකයේ යම් යොමු වීමේ ප්‍රවණතාවයක් අපි දකිනවා. මේ මගේ අතේ තිබෙන්නේ පළතුරු වර්ග, ඒ වගේ මේ තියෙන්නේ කොස්. ඒතර මේ විදිහේ විවිධ වර්ග විජලනය කර නැවත පරිභෝජනයට යොදා ගැනීමේ අවකාශයක් අපිට තිබෙනවා. මේ දේවල් ගැන කතා කරන්න කලින් අපි සාකච්ඡාවට පිවිසුමක් ලබා ගමු. මොකක්ද මේ ආහාර විජලනය කියන්නේ කියලා? ඔව්, මේ ආහාර විජලනය ගැන කතා කිරීමට ප්‍රථම මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් හරිත ටීවී ආයතනයේ ස්තුතිවන්ත වන අතර කිරින්දේ අසජී ස්වාමින් වහන්සේ සහ තුලන් හෙට්ටිආරච්චි මහත්තයාගේ සම්බන්ධීකරණය යටතේ තමයි මේ අවස්ථාව ලබා දුන්නේ. ඇත්තටම මේක ජාතික වැදගත්කමක් තියෙන මාතෘකාවක් පිළිබඳව මේ අවස්ථාවේදී කතා කිරීමට ලැබීම අපේ රටේ භාගයක් විදිහට තමයි සැලකන්නේ. ඉතින් ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ආහාර විජලනය කියන්නේ මොකක්ද? මේ සම්බන්ධයෙන් මගේ දරන අදහස මොකක්ද කියලා. එතකොට ආහාර විජලනය කියන්නේ අපේ ඈත අතීතයේ සිටම තිබිච්ච ක්‍රමවේදයක්. නමුත් මේක වර්තමානයේදී අපේ ලංකාවේ මේක දියුණුවටපත් උනේ නැහැ. සාමාන්‍ය වසර 20කට 25කට ආසන්න කාලයක් අපේ රටේ මේ ආහාර විජලනය පිළිබඳව යම්කිසි දේවල් කරාට මේක ඉතා හොඳ තත්ත්වයට පැමිණියේ නැහැ. ඉතින් ඒකට ප්‍රධාන හේතු තියෙනවා. මොකද අපේ රටේ තාක්ෂණයේ එන්න ලෝකේ ඉඳලා යම්කිසි පරක්කුවක් තියෙනවා. නමුත් යුරෝපා රටවල් සහ අනිකුත් අග්නිදිගාසියාද රටවල් වල මේ ආහාර විජලන තාක්ෂණය ඔවුන් නිතරම පාවිච්චි කරන දෙයක්. මොකද එම රටවල් වල මාස 6ක කාලයක් තියෙන ආහාර වගා කිරීමට නොහැකි කාලයක්. ඉතින් ඒ කාලයේදී ඒකට ආහාර පරිරක්ෂණය කරන්න අවශ්‍ය තාක්ෂණික දියුණු කරලා ඒකට ගබඩා කරලා පරිභෝජනය කිරීම ඒකට විදියට තිබුණා. මොකද ඔය ඇමරිකාව වගේ රටක් ගත්තොත් එහෙම අපිට අවුරුදු 20ක කාලයක ආහාර විල වැඩිවීම දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපේ රටේ අපි බැලුවොත් එහෙම හොඳම අවස්ථාව තමයි මේ වගේ කොවිඩ් පැන්ඩමික් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී අපේ රටේ ජනතාව ඒ මූලිකව බැලුවේ ආහාර එකතු කර ගැනීම සඳහා. ඉතින් වැඩක් සිද්ධ වුණාට පස්සේ උත්තර හොයන්න විදියක් තමයි අපේ තියෙන්නේ. ඒ නිසා කවුරුත් දිව්වේ ඒකට. නමුත් අපිට ක්‍රමවේදයක් තිබුණා නම් මේ ආහාර කල් තියා ගන්න ක්‍රමවේදයක් නිසියාකාරව මේ தත්ත්ව උද්ගත වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව අපි සෑහෙන කාලයක් කරපු පරිශ්‍රණ වලින් තමයි මේ ආහාර අවුව වේලන්නේ නැතුව ගොඩක් කල් තියාගන්න පුළුවන් පාරිභෝගික ආහාරශේණි වැඩි වෙන ආකාරයට කල් තබා ගන්න මේ ක්‍රමවේදයක් යොදලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි ගොඩක් අතර සතුටු වෙන ආයතනයක් විදියට. ඔව්, දැන් අපි දන්නවා දැන් අතීතයේදී විවිධ ආකාරයෙන් අපි කොස් දෙල් මේ වගේ දේවල් විජලනය කිරීම ස්වභාවික අවුෙන් වියලීම සාමාන්‍යයෙන් සිදු කර අතීතයේ ඉඳලා අපි අහලා තිබෙනවා. මුතුන් මිත්තන් මේ දේවල් අනාගතය සඳහා පුරුදු පුහුණු කළා. ඒත් එක්කම දැන් මේ ව්‍යාපාරික වශයෙන් අද වන විට මේ ආහාර විජලනය පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි පාරිභෝගිකයන්ගේ යම් යම් මතයන් තිබෙනවා මේ නිසා මේ විජලනය සිදුවීම නිසා යම් ස්වභාවිකව මේ ද්‍රව්‍යවල තිබෙන නිෂ්පාදනවල තිබෙන ස්වභාවික පෝෂක කොටස් නැති වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මෙහෙම හානියක් වෙනවද? ඔව්, දිනුෂි ඇහුවේ මගෙන් හොඳ ප්‍රශ්නයක්. මේක පොදුවේ
අපේ දැනුම් පද්ධතිය තුළ තියෙන ගැටලුවක්. මොකද අපේ දැනුම ඇත්තට මේ වෙලාවේ මයින් එඩිටින් එකකට යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි පරණ මතාන්තරවල ඉන්නවා හරි අවබෝධයක් නැහැ. ඉතින් ආහාර විජලන තාක්ෂණය කියලා කියන්නේ ඒක විෂයක් වශයෙන් ඉගෙන ගත යුතු දෙයක්. ඉතින් ඇතුලේ තියෙනවා මේකේ ගැඹුරු කොටස්. ඉතින් ලෝකෙ දියුණු වෙලා තිබුණාට අපිට ඒක නැති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් අපිට මේකෙදි විශේෂයෙන්ම අපි අවුවේ ආහාර වේලන සංස්කෘතියක් තමයි අපේ ගොඩාක් තිබුණේ. ඉතින් ඒකේ විශාල ගැටලු සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අවුවේ අපි වේලනකොට අපි දන්නවා ඒක සූර්යාලෝකයෙන් නොමිලේ ලැබෙන දෙයක් මත පදනම් වෙලා කරගෙන ගියාට නමුත් ඒකෙන් අපිට විවෘත පරිසරයක තමයි මේක කරන්න වෙන්නේ. ඉතින් දවල් කාලේ විතරක් අවුව තියෙනවා. ඒ තුල අපිට විජලන ක්‍රියාවලිය කරන අතරේ අපිට බාහිර තියෙන පරිසරයේ තියෙන විස බීජ එකතු වෙනවා. උණන් කැරපොත්තන් ඒ වගේ සත්තු ඊට පස්සේ කාක්කන් වගේදී ඒ සතුන් අපිට මේකට හානිකර තත්ත්ව ඇති කරනවා. ඉතින් ඒකෙදි අපිට දින ගණනාවක් අපිට පාරිසරික තත්ත්ව වලට බලපෑම් වලට යටත්ව තමයි මේක කරන්න වෙන්නේ. විශේෂයෙන්ම වර්ෂාව වගේ තියෙන කාලට නරක වෙනවා ආහාර. ඉතින් මේකෙදි ඇත්තටම සෙන්ටිග්‍රේඩ් අංශක 30ක විතර උෂ්ණත්වය තමයි මේක කරගෙන යන්නේ ඔය අපි අවුවේ වේලීම. ඒකෙදි අවුරහ එන එක ඒ වගේ විවිධ ගැටලු තියෙනවා. ආහාරයේ එක්ස්පයරි ඩේට් එක අපි වැඩි කාලයක් තියාගන්න බෑ. ඒ මිනිසුන්ගේ තියෙන ආකර්ෂය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මිනිස්සු කැමති නැහැ මේ විස බීජ තියෙන ආහාර ගන්න දැනුම තියෙන මිනිස්සු. ඉතින් අපි මේ පරිරක්ෂණය කරන්නේ නිශ්චිත උෂ්ණත්වයක සෙන්ටිග්‍රේඩ් අංශක 55 කියන නිශ්චිත උෂ්ණත්වයක් ඒක ලෝකෙ පිළිගත් උෂ්ණත්වයක් ඒක ඒ යටතේ තමයි මේ අපි මේ ආහාර විජලනය කරගෙන යන්නේ. ඉතින් ඒකෙදි අපිට ආහාරයේ තියෙන පෝෂණ කොටස් ආරක්ෂා වෙනවා. ඒක විනාශ වීමකට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ තාක්ෂණය සහ ආහාරයෙන් ආහාරයට ඒ උෂ්ණත්වය අපි වෙනස් කරනවා. සමහරලාට අපි මාළු වලින් කරවල උඹලකට හදන උෂ්ණත්වයේදී නෙමෙයි අපි එළවලු පළතුරු විජලනය කරන්නේ. එතකොට සමහර කොළ වර්ග මල් වර්ග වගේ දේවල් කරන්නේ වෙනම උෂ්ණත්වයකදී. ඖෂධීය දේවල් වෙනම උෂ්ණත්වයකදී කරන්නේ. ඉතින් ඒවට අදාළ නිශ්චිත ටෙම්පරේචර් එකක් තියෙනවා. ඉතින් මේ දැනුම තියෙනවා නම් ඒ කට්ටිය දන්නවා මේක අපි මේ විදියට වේලලා අපි කල් තියාගත්තා කියලා මේ දේවල් වෙන්නේ නැහැ. තව වඩා වැදගත්ම දේ තමයි අපි අර මේ ආහාරයේ තියෙන ජල ප්‍රමාණය අඩු කරාම අපිට ඒක කොටසක් තුළ තියෙන පෝෂණ ගුණය ඇත්තට වැඩි වෙනවා. අපි උදාහරණයක් විදිහට අඹ ගෙඩියක් තියෙන ප්‍රමාණය බැලුවොත් එහෙම කිලෝ එකක් නම් අපි විජලනයේදී වෙන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 75කට විතර අඩු වෙනවා. ඒතර අර 75 තුළ තියෙනවා අර අඹ ගෙඩියක තියෙන පෝෂණ ගුණය. ඉතින් ඒක තමයි එම කිසිම දෙයක් වෙන්නේ නැහැ එහෙම. ඔව් ඒ වගේම තමයි දැන් මේ ක්‍රමවේදය පිළිබඳව ඔබතුමන් සඳහන් කළා වගේම විවිධ තාක්ෂණික අත්හදා බැලීම් සහ තාක්ෂණික උපකරණ භාවිතයට ගන්න පුළුවන්. දැන් ලෝකයේත් එක්ක ගත්තම ලංකාවේ අපි මේ වෙන විට මේ විජලන ක්‍රමවේදයන් සඳහා භාවිත කරන තාක්ෂණය ගැන අපි කිව්වොත්. ඔව් ඇත්තටම එතන තමයි ලොකුම ප්‍රශ්නේ තිබුණේ. ඉතින් ඒක තමයි අපි මේ බටපොළ ආයතනය විසින් මේක විසඳුවේ අපි. ඒක තාක්ෂණික ගැටලුව. ඉතින් අපි ටෙක්නොලොජි එකත් එක්ක ප්‍රායෝගික භාවිතය එකතුරට සමපාත වෙන්න ඕනේ. නැත්තම් ඒක අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් කවදාවත් එළියට එන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හයිවේ එකක් හදලා ඒකේ මයිනර් කාර් යන්න හැදුවොත් එහෙම එතකොට ඒ දෙක ගැලපෙන්නේ නැහැ. නේ. ඒ නිෂ්පාදනයට ගැලපෙන ආකාරයට තාක්ෂණීය සියල්ල සමපාත වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම දෙයක් තිබුණා අපේ රටේ ලී කුඩු වලින් එතනින් ගියාම අඟුරු ඩීසල් ඒ වගේ පරණ තාක්ෂණික දේවල් තිබුණා. ඒ තාක්ෂණික දේ නිසා තමයි අපිට මේ වර්තමානයේදී දක්වාම අපිට මේ ආහාර විජලන තාක්ෂණය නිවැරදි ආකාරයෙන් ලංකාව තුළ ප්‍රචලිත කරන්න බැරි වුණේ. අනිත් එක අධික මිල ගණන්. සාමාන්‍ය ලක්ෂ 6ට 8ට වගේ තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් SME ශේෂ්ත්‍රයේ රැකියා මේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඒක දරා ගන්න අමාරුයි. මුලින් ඉඳලම ණය මුදලකට යටත් වෙනවනේ. ඉතින් අපි මේ ගෙනල්ලා තියෙන ඉතාලම කුඩා මුදලකට සාමාන්‍ය රුපියල් 25000කට වගේ ඒ වගේ මට්ටමට අපි ගෙනත් තියෙනවා ඒක. ඉතින් ගුණාත්මකභාවයේත් කිසිම අඩුවක් නැහැ. ඒ තාක්ෂණික දියුණු කිරීම අපි කළා තියෙන්නේ. මොකද අපි මේක ගෘහස්ත මට්ටමින් නැත්නම් අපි SME මට්ටමින් නැත්නම් මහා ව්‍යාපාර මට්ටමට උනත් මේක පාවිච්චි ගන්න පුළුවන් විදියට අපි මේක ඩෙවලොප් කරලා තියෙනවා. දැන් අද වෙනකොට අපි මේකට පේටන්ට් බලපත්‍ර සම්බන්ධයෙන් ඒව කටයුතු ඔක්කොම කරලා තියෙනවා. ඉතින් මේ තාක්ෂණය ලංකාවට අයිති තාක්ෂණයක්. මේ පේටන්ට් බලපත්‍ර 22ක් ඔබ සතුයි. ඔව් පේටන්ට් බලපත්‍ර 22ක් මා සතුයි. ඉතින් ඇත්තටම මේක නිකන් අපි පැත්තකට දාලා ඩොකියුමන්ට් එකක් විතර තියන්නේ නැතුව ඉතින් මේක අපි මේ ලංකාවේ ජාතියට දායාද කරන්න තමයි අපේ ලොකුම ප්‍රයත්නේ තියෙන්නේ. ඉතින් මොකද මේ අපේ knowledge formation එක ඇත්තටම මේ රටට ඇත්තටම වැදගත්. ඒක අපි ලෝකෙ හැමතැනම හොයන්නේ knowledge එක. ඉතින් අපේ රටේ ඒක හොයන්නේ නැහැ අනිත් ඔක්කොම හොයන. ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා වගේම ආහාර විචලනය සම්බන්ධව අවශ්‍ය දැනුම උපදේශනයේ මඟ පෙන්වීම ලබා දෙන්නත් සූදානම්ද ඔබතුමා? ඔව් ඇත්තටම අපි කරනවා මේ
ඔබතුමිය අහපු ප්‍රශ්න ඉතාම වැදගත්. අපි මේ මැෂින් එකක් හැදුවට වැඩක් නැහැ. අර මම මුලින් කිව්වා වගේ මේකට අවශ්‍ය දැනුමත් මේ අවශ්‍ය ලබා දිය යුතුයි. ආහාර විජ්ජන තාක්ෂණයක් කියන්නේ වෙනම තාක්ෂණයක්. ඒකට වෙනම ටෙක්නොලොජි එකක්. ඉතින් ඒකේ තියෙනවා බ්ලාන්චින් මෙතඩ් තියෙනවා, කටින් ටෙක්නික්ස් තියෙනවා. ඉතින් ඒවා අපි ස්ටෝර් ගන්න විදිය, පැකින් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒකෙදි මේ අපි ඕසෝන් සිටි කැම්පස් එක හරහා විශාල පිරිසකට මේ වන විට අපි මේ ආහාර විජ්ජන තාක්ෂණය මේ පැහැදිලි කරගෙන යනවා Zoom තාක්ෂණය ඔස්සේ. ඒතකොට ඕනම කෙනෙකුට පුළුවන් අපි නිවසේ ඉඳලම මේ තාක්ෂණය හදාරන්න. ඉතින් ඒක හරි ලේසි. දැන් අපිට තියෙන Zoom තාක්ෂණය හරි ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වැඩසටහන් වල A to Z උගන්වනවා. අපි අනිත් එක එක්ස්පෝර්ට් මාකට් එකට යන්න අවශ්‍ය දැනුවත් ඒකට දෙනවා. මේ කොහොමද මේ කියන්නේ කියලා අපි අතරමං කරන්නේ නැහැ. ඒ කිසි කෙනෙක් මේ පද්ධතිය දිනු කරන්න ඕන නම් පද්ධතියේ සියලුම දේවල් සම්පූර්ණ විය යුතුයි. ඒක තමයි මගේ අදහස. නැත්තම් අපි කොටසක් විතරක් මැෂින් එකක් අලෙවි කරලා එහෙම වැඩසටහනක් කළා අපිට ඇත්තටම තේරුමක් වෙන්නේ නැහැ. ඒකත් අර නැවත තවත් එක දෙයක් විතරක් වෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයේ අසන්න වෙනවා. ඉතින් අපේ බ්‍රෑන්ඩ් නේම් එකක් හොඳට අපි මේන්ටේන් කරන්නේ අපි හොඳ සර්විස් එකක් නිසා. ඉතින් ඇත්තටම මේ දෙක අපි කරන්න තමයි එහෙම බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් අපි දෙන්නට කරනවා ඒක. ඔව් දැන් අපි රටක් විදිහට ගත්තම අපේ රට තුළ අපි දේශීය වශයෙන් විවිධ එළවලු පරතුරු වර්ගවලට ආවේනික පස සහ කාලගුණික දේශගුණික තත්ත්වයන් අපිට තියෙනවා. ඒ ඔස්සේ අපි විවිධ නිෂ්පාදනයන් පළතුරු වර්ග එළවලු වර්ග බිහි කරනවා, නිෂ්පාදනය කරනවා සහ වෙළඳපොළට නිකුත් කරනවා. මේ කාර්යභාරයේදී මොන වගේ දේවල්ද අපිට මේ ආහාර විජලනය සඳහා යොදා ගන්න පුළුවන් අපේ රට තුළ වගා කෙරෙන? ඔව් ඒක මෙහෙමයි. දැන් ඇත්තටම ලංකාවේ තියෙන එළවලු පළතුරු වලින් 90%ක් පුළුවන් අපිට පරිරක්ෂණය කරලා කල් තියාගන්න. 90%. 90%. ඒතර මේක කවුරුවත් ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ගොඩාක් ඒවා තියෙන සීසනල්. අපි දැන් අපේ රට කියන්නේ වර්ෂාපතනයේ නිර්දදික සහ ඊශාන දිග මෝසම් වලින් ක්‍රියාත්මක රටක්නේ. එතකොට මේ රටේ තියෙන ප්‍රධාන කන්න දෙකක්. එතකොට සමහර එළවලු සහ පළතුරු හැදෙන්නේ අවුරුදු 1 කාලයක් විතරයි. උදාහරණයක් විතර මාස 3ක් විතර කොස් වගේ හැදෙනවා. ඉතින් ඒ කාලෙට මේක අපිට පරිභෝජනය කරලා ඉවර කරන්න බෑ. එතකොට ඒ දේවල් අපිට පුළුවන් අවුරුද්ද පුරාවටම ආහාරයට ගන්න තියන්න. ඉතින් මේක තමයි මේක තියෙන විශේෂත්වය. අනිත් එක මේක රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අතිරික්තය අහක දාන්න නැතුව අපිට පුළුවන් ප්‍රයෝජන අපේ රටේ ඇත්තම 140ක් අහක දානවා. එතකොට අපි හිතන්නේ 100ක නිෂ්පාදනයකින් 140ක් අහක දානවා කියලා කියන්නේ 60යි අපි පරිභෝජනය කරන්නේ. ඉතින් 60ක් පරිභෝජනය කිරීමෙන් තමයි ඒ ගොවියෝ ආදායම ලබන්නේ. මේ 60 තුල 60 තුල ලාභ ලබන්නේ. එතකොට 140ක් එයා ලාභ වලට සම්බන්ධ වෙන්නේම නැහැ. එතකොට මේ 140 අපිට සම්බන්ධ කරන්න පුළුවන් නම් මේ අපේ රටේ ජනාධිපතිතුමා ගන්න තියෙන මේ තීරණයට හොඳම තල්ලුව හැම්බෙන්නේ මේ ඩිහයිඩ්‍රේෂන් එකේ. මොකද අපිට පුළුවන් නම් ඒක ගොවියට සම්බන්ධ කරලා දෙන්න. ඒතර ඒ ගොවියාගේ තියෙන ආදායම වැඩි වෙනවා. එතකොට එයාගේ අර අපි හිතනවා නම් කවුරු හරි මේ රසායනික පොහොර නිසා මෙහෙම මිල මේ අපි නිෂ්පාදනය අඩු වෙනවා කියලා ඒකට කිසිම බලපෑමක් එන්නේ නැහැ. 40ක් අපිට එකතු වෙනවා නේද? ඔව්. එතකොට අනිත් එක මාකට් එකේ තියෙන මිල උච්චාවචනය අපිට නතර කරන්න පුළුවන්. ඒක මුළු අවුරුද්දේම ආහාර තියෙනවනේ. එතකොට අර අතිරික්ත එන වෙලාවට අපිට මේක බෙයා කරගන්න පුළුවන් මේ සිටුේෂන්ස්. ඉතින් මේක ඇත්තටම රටට ජාතික වැදගත්කමක් තියෙන වැඩක්. මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක තමයි. ඔව් ආහාර විජලනයේ තිබෙන වටිනාකම සහ ඒ ක්‍රමවේදයන් වගේම අපි මේ විවිධ විජලනය කරන ආහාර පිළිබඳවත් කතා බහ කරන්න සූදානම්. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව යලිත් එකතු වෙන්න ජීවිතාර්ථ සමගින්. ආහාර විජලන තාක්ෂණය පිළිබඳව සහ එහි ව්‍යාපාරික වටිනාකමේ වැදගත්කමත් අද අපි ජීවිතාර්ථ තුළින් කතා බහ කරමින් ඉන්නේ. අපිත් එක්ක බටපොළ සමූහයේ සභාපති රවීන්ද්‍ර රාමවික්‍රම මහත්මයා ඉන්නවා. මේ සාකච්ඡාවට එකතු වෙලා රවීන්ද්‍ර මහත්මයා අපි දැන් විරාමයට කලින් කතා කරා වගේම ඔබතුමන් කිව්වා ඔබතුමන්ගේ ආයතනයේ ප්‍රමුඛ මේ පිරිස යම් කිසි යන්ත්‍රයක් මේ සඳහා හඳුන්වා දීලා තිබෙනවා. මේ ගැන කතා කරොත් කොහොමද මේ සඳහා භාවිත වෙන තාක්ෂණය කොයි කාලයක් මේ සඳහා වැය වෙනවද මේ ගැන අපි පැහැදිලි කිරීමක් කළොත්. ඔව් මේ අපි ඇත්තටම මේ යන්ත්‍රය හඳුන්වා දෙන්න බැලුවේ අපි දැක්කා මම විදේශ වලට යනකොට එහෙම යම්කිසි තාක්ෂණයක් පාවිච්චි කරනවා. නමුත් ඉතින් අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ ඩිහයිඩ්‍රේෂන් තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කරා. නමුත් ඒ වාගේ අපිට ගැටලු දැක්කා අපි මේ කරගෙන යනකොට. එතකොට අපි ඒ හරහා තමයි අපි මේ අලුත්ම තාක්ෂණයක් හොයාගන්න ඕනේ කියන අදහස ආවේ. මොකද යුරෝපා රටවල් වල වගේ කරන ඒ යන්ත්‍ර සූත්‍රවල ඒ කට්ටිය හදන්නේ ඒ රටට ගැලපෙන්න හදන්නේ. ඒතකොට ඒවයි ශක්ති පරිභෝජනය හරි වැඩි. මොකද ඒ රටවල වල ඇත්තටම විදුලිය මිල ගොඩක් අඩුයි. අපේ රටේ ගත්තොත් විදුලිය මිල ගොඩක් වැඩි. එතකොට තව දෙයක් තමයි අපේ රටේ තියෙන්නේ ගොඩක් වෙලාවට භූමි තෙල් එතනින් ගියාම ඩීසල් ඒ වගේ
මේ විකල්ප ඉන්ධන තමයි තියෙන්නේ. නමුත් ඒවා ක්ලීන් ඉන්ධන නෙමෙයි. කියන්නේ ක්ලීන් ටෙක්නොලොජි කියලා හඳුන්වන්නේ නැහැ. ඒතර වර්ල්ඩ් එක ඔක්කොම ගමන් කරන්නේ ඉලෙක්ට්‍රිසිටි පැත්තට. අපි ගත්තොත් එම් ටෙස්ලා වගේ කම්පැනි සහ අනිකුත් සෝලාර් පැනල් ඒ ඔක්කොම අපි ඩෙවලොප් මේ ජෙනරේට් කරන්නේ විදුලිය. ඒකට අපි දැකපු දෙයක් තමයි ඉදිරි අවුරුදු 20 25 ලෝකේ ඉන්ධන වලින් මේ අපි පොසිල් ඉන්ධන වලින් අයින් වෙලා විදුලියට කන්වර්ට් වෙනවා. ඒක නතර කරන්න බෑ. ඔව්. ඒක නැනෝ ටෙක්නොලොජි හරහා ඒක වෙන දෙයක් ඒක. ඒකට ඒ දේදී අපි බැලුවා අපි ලංකාව තුළ පුළුවන් ද මේ වගේ ඩිහයිඩ්‍රේෂන් ටෙක්නොලොජි එකක් ගොඩක් එෆිෂන්සි විදියට කරන්න කියලා. ඉතින් ඒකදී අපි ඉම්ප්ලිමන්ට් කරා ඩිහයිඩ්‍රේෂන් ටේබල් ෆාම් කියලා. ඒ concept එකට patent අයිතිය තියෙන්නේ මට ඩිහයිඩ්‍රේෂන් ටේබල් ෆාම් කියලා. ඒකේ අපි කරන්නේ ඒකේ ගොඩාක් එෆිෂන්සි එක පැත්ත තමයි බලලා තියෙන්නේ. සේවක පිරිස 50% විතර අඩු කරන්න පුළුවන් අර වෙන මැෂින් එකකට වඩා සේවක. ඒක ලොකු ව්‍යාපාරික පැත්තේ ලොකු එයාට අවස්ථාවක් තියෙනවා ලාභ ලබන්න. ඊට අමතරව අපිට මේක කුඩා පරිමාණයෙන් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කරන්න පුළුවන් විශාල පරිමාණයට. කියන්නේ අපිට කිලෝ 10න් පටන් අරගෙන කිලෝ 1000ක් වුණත් යන්න පුළුවන් මේ විදියට. ඒ කියන්නේ ගොඩක් අඩු සේවක පිරිසක් මත තමයි යැපෙන්නේ. අනිත් එක තමයි මේක නයිට් ටයිම් එකේ ඔටෝ කන්ට්‍රෝල් දුවනවා. දැන් අපි ලීකුඩු වගේක් වුණොත් එයාට මේ මැෂින් එක මුර කරන්න වෙනවා. ඒක තමයි තියෙන්නේ. එතන දර දාන්න ඕනේ. එහෙම තියෙනවා. ඉතින් මේක එහෙම නැහැ. අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. දැන් මේක විශාල පරිමාණයේ ව්‍යාපාරවලට අපි තියෙන ක්ලවුඩ් හොස්ටින් එකක් කරා අපිට වෙනම ඩෙවලොප් කරලා තියෙනවා. එයාට ෆෝන් එකෙන් බලන්න පුළුවන් විදිහට ඇප් එකක් කරා. එතකොට අපි යන්න පුළුවන් උපරිමයට මේක ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ තාක්ෂණීය විශේෂත්වය තමයි මේ තාක්ෂණයේදී vertical and horizontal කියලා වෙනම ටෙක්නොලොජි එකක් තමයි මේ මැෂින් එකට තියෙන්නේ. එහෙම විජිලන්ට් රටාවක් තියෙන්නේ. ඉතින් අපි මේකට ඕසෝන් ට්‍රීට්මන්ට්ස් ඒ වගේ වැඩි ගොඩක් අපි දේවල් අපි මේකට ඇඩ් කරලා තියෙනවා මේ ටෙක්නොලොජියට. ඉතින් ඒ හරහා ඕනෑම කෙනෙකුට ගෙදර මේක සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට අපි ගෙනල්ලා තියෙනවා. අනිත් එක අපි මේකට අවුරුදු 5ක වොරන්ටි එකක් දෙනවා. ඉතින් අපි විදේශයෙන් ගෙනාවගෙන ඒකට අවුරුදු 5ක වොරන්ටි එකක් දෙන්න බෑ. සමහර අවුරුදු 5 යනකොට ඒ කම්පැනිත් වහලා. ඒක නිසා අපි බලන්නේ හැමතිස්සෙම කස්ටමර් පැත්තෙන් බලන්නේ. කස්ටමර් හොඳට සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා නම් මේක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කරගෙන යන්න පුළුවන්. අනිත් එක මේ මැෂින් එක අපි නිපදවලා තියෙන්නේ ෆුඩ් ග්‍රේඩ් ප්ලාස්ටික් වලින්. හරි. ඒතර සෙන්ටිග්‍රේඩ් අංශක 55 කියන්නේ ප්ලාස්ටික් වලට කිසිම බලපෑමක් තියෙන එකක් නෙමෙයි. එතකොට අර කුඩා ළමුන්ට අපි ආහාර සඳහා ඒ පාවිච්චි කරන ප්ලාස්ටික් තමයි යූස් කරන්නේ. එතකොට ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙදි අනිවාර්යයෙන්ම GMP, GHP, HACCP, ISO ඕනම සර්ටිෆිකේෂන් එකට යන්න පුළුවන්. මොකද මේක අපි විතරක් කරන දෙයක් නෙමෙයි. ලෝකයේ තායිලන්තේ, ඊශ්‍රායල් වගේ රටවල් වලත් මේ ටෙක්නොලොජි ප්ලාස්ටික් වලින් යූස් කරනවා. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්ලාස්ටික් වලින් කියලා. නමුත් අපි දැනගන්න ඕන දක්ෂ වෙන්න ඕනේ. අදාළ දේ අපිට ගොඩක් මිල අඩුවෙන් පාරිභෝගිකයට යූසර් ෆ්‍රෙන්ඩ්ලි පාවිච්චි කරන්න පුළුවන් විදියක් හදන්න. නැත්නම් අපිට මේ ලොකු වියදමට මැෂින් එකක් හදලා ඒකට ලොකු වියදමක් කරලා ඒ මුදල හොයන්න අමාරුයි මේ අපේ වගේ රටක. ඉතින් ඒක නිසා තාක්ෂණික වශයෙන් මේක හොඳටම අපි දිනු කරලා තියෙන්නේ. මෙතනින් එහාට ඇත්තටම දිනු කරන්න ලංකාව මට්ටමේ උපයන්න බල උපරිමයට ගෙනලා තියෙනවා. ඔව් දැන් අපි ඔබතුමා සඳහන් කළා වගේම දැන් කොස් වගේ දේවල් වසරේ සමහර කාලවලදී අපිට පරිභෝජනය කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මේ මගේ අතේ තියෙන්නේ කොස්. ඒ වගේම මේ තියෙන්නේ පොලොස්. ඒ වගේම මේ තියෙනවා වරකා. දැන් මේ දේවල් ගැන අපි කතා කරත් කොහොමද මේ විජනනය කිරීම සිදු කරන්නේ? ඔව් ඇත්තටම ලංකාවේ කොස් තියෙන සාමාන්‍යයෙන් ඔය තෙත් කලාපේ හැදෙන්න සාමාන්‍ය පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි වගේ තමයි කොස් හැදෙන්නේ. එතකොට අපි ඔය වෙලා තියෙන්නේ පෙබරවාරි මාසෙ විතර. ඒතර පෙබරවාරි ඉඳලා අද වෙනකොට මාස 6කටත් වැඩිය ගිහිල්ලා තාම කලර් එක මුකුත් චේන්ජ් වෙලාත් නැහැ. ඉතින් අපිට ඕන වෙලාවක අපිට සති 52යිනේ තියෙන්නේ අවුරුද්දකට. ඒකට අපි සතියකට දවස් දෙකක් විතර අපි ඔය ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි ලෝකේ තියෙන ෆස්ට් ක්ලාස් ෆුඩ් කියන එකේ අයිති එකක් තමයි කොස් කියන්නේ. ඉතින් ඕක ඇන්ටි කැන්සර් තියෙනවා, ඇන්ටි ඔක්සිඩන්ට් තියෙනවා. ඉතින් ඒ ගොඩක්ම අපිට තියෙන දේවල්. දැන් කැන්සර් පේෂන්ට් වලට දෙන්න කියලා කියන්නේ පොලොස් වගේ. ඒකට ඒක WBC වැඩි වෙනවා. එතකොට එතනම තියෙනවනේ අපි ඉෆෙක්ට් එක තේරෙනවානේ කොච්චරද මේක ඉෆෙක්ට් එක කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක තියෙන දෙයක් අපිට ගබඩා කරලා ගෙදර තියාගන්නකොට අපි කොස් එක මේ ගස් වටේ යන්න ඕනේ නැහැ කොස් හොයන්න. දැන් අපිට ඒක පුළුවන්. දැන් අපි කොස් එක සුද්ධ කරනකොට ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොල් අතේ ගෑවෙන එක. ඒකත් අපි ටෙක්නිකලි දියුණු කරලා තියෙන කොස් අත කොහොල් අතේ ගෑවෙන්නේ නැති වෙන කරන්න. එතකොට කාන්තාවකට උනත් මේ වැඩේ හරි පහසුවෙන් කරන්න පුළුවන්. අර ඒ අපි පද්ධතියෙන් ඈත් වෙන්න හේතු හොයලා ඒකට විසඳුම අපි දෙන එක කරන්න. අපි ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න කට්ටිය නෙමෙයි. අපි විසඳුම් හොයන්නේ. ඒක අපේ කම්පැනි එකේ ඒක තමයි ටීම් එක. ඔව් දැන් අපි මේ දේවල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ගැන යම් පැහැදිලි කිරීමක් කරලා කොහොමද මේ කටයුතු කරන්නේ? කොස් කියන එකට වෙනම තියෙනවා මේක මෙතඩ් එකක්. ඒකට අපි කොස් එක අපි බිමට කඩන්න හොඳ නැහැ.
අපි කොස් එක හොඳට පැහුණාම ඒක කඩලා ඊට පස්සේ ඒක අපි වටේ පොත්ත ඉවත් කරනවා. ඒක පොත්ත ඉවත් කරන්නේ අර කොහොල් අතේ ගෑවෙන්නේ නැති වෙන්න අපි ජලයත් සමග එකට මික්ස් කළාම තමයි ඉවත් කරන්නේ. ඊට පස්සේ ඒක මදුළු වශයෙන් ගලවලා ඊට පස්සේ තියෙනවා බ්ලාන්චින් මෙතඩ් එකක් කියලා. ඒක අපි කරන්නේ සෙන්ටිග්‍රේඩ් එක 100 මේක බ්ලාන්ච් කරනවා. 100 බ්ලාන්ච් කරලා ඊට පස්සේ තමයි අපි ඒක මැෂින් එකට දාන්නේ. එතකොට ඔය කොස් වල තියෙනවා පොලිපීනෝල් ඔක්සිඩේස් කියලා සංයෝගයක්. ඉතින් ඒ එන්සයිම ඩීඇක්ටිවේට් කරන්න ඕනේ. ඔව්. ඒක ඊට පස්සේ අපි ඕකේ ඉන්නවනම් මයික්‍රෝ ඕගනිසම්ස් ඉන්නවනේ ඒක අපි අයින් කරන්න ඕනේ. ඉතින් ඒවට තමයි බ්ලාන්චින් මෙතඩ් යූස් කරන්නේ. ඊළඟට අපි දෙවෙනි සැරේ අපි මේක කැමට ගන්නකොට අර ෆ්‍රී බ්ලාන්චින් එක නිසා අපිට හරි පහසුවෙන් අපිට මේක මේ පරිභෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට කල් තබා ගැනීමත් අපිට වසරකට වැඩි කාලයක් අපිට කරන්න පුළුවන්. කල් තබා ගැනීම. ඉතින් අන්න ඒ නිසා ඔය කලර් එක වෙනස් වෙන්නේ නැහැ. දැන් මාස 6ක් විතර තියෙන එකනේ. ඔව්. ඒතකොට අපිට මාස 9ක් තියාගත්තා නම් අපිට හොඳටම ඇති. මොකද ඊළඟට ආයි කොස් ආයෙ එනවනේ. ඒතකොට ආයෙ මේක සර්කල් එකක් විදියට යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපි අර කොස් තියෙන කාලෙට කොස් ටික විනාශ වෙනවා. නැති කාලෙට ඊට පස්සේ කන්න හොයනවා. ඉතින් ওই දෙක ප්‍රශ්නේ නැහැ. ඕන වෙලාවක ගෙදර අර අපි වී හාල් තියාගන්නවා වගේ අපිට පුළුවන් එළවලුවක් පළතුරුත් ගෙදර මේ විදිහටම තියාගන්න. ඔව් දැන් ඔබතුමා පළතුරු කිව්ව නිසා මේ මගේ අතේ තියෙන පළතුරු මෙතන සඳහන් කරලා තියෙන කොමඩු කියලා. ඔව් දැන් කොමඩු වගේ දෙයක් අපි කොහොමද මේ විජලන කාර්යයට යොදාගන්නේ? කොමඩු ඒ වගේම ගස් ලැබු තියෙනවා. ඔව්. දැන් ඕවට තියෙනවා ඇත්තටම ක්‍රම 10ක් 12ක් තියෙනවා. ඒ ඩිහයිඩ්‍රේෂන් මේ කරන මෙතඩ්ස් තියෙනවා. ඒක මෙතඩ් එකක් තමයි යෝගට තියෙන කිසිම ප්‍රිසර්වේටිව් එකක් යූස් කරන්නේ නැතුව අපි ඉදිච්ච කොමඩු මේ මැෂින් එක ඩිහයිඩ්‍රේට් කරලා කපලා මැෂින් එකට දාන්න විතරයි තියෙන්නේ. අපි සිට්‍රික් ඇසිඩ් වගේ පාවිච්චි කරනවා. ඔකේ අර ඒකේ අපි අර බ්ලාන්චින් මෙතඩ් එකක් විදිහට කිමිකල් බ්ලාන්චින් කියලා. ඉතින් ඔය ගත්තාම ගස් ලැබු ගත්තාම අපි අර ජුජුබ්ස් කියලා තියෙන්නේ. පොඩි ළම එහෙම පාටර ගන්නේ. ඒ ටෙක්නොලොජි එක තමයි හදලා තියෙන්නේ. ඒතකොට අපිට අර ආටිෆිෂල් ඒව ගන්න ඕනේ නැහැ. අපිට පුළුවන් ওই විදිහට නැචරල් එකකින් හදන ජුජුබ්ස් ගන්න. ඒක ඒ වගේ අපිට මේ පොඩි ළමයින්ට කැමති විදිහට අපිට අපි කරපු කේස් ස්ටඩීස් වල අපිට තියෙනවා ලොකු එක්ස්පීරියන්ස් එකක්. අවුරුදු 10ට අඩු ළමයි මේක පුරුදු කරොත් එහෙම සාමාන්‍ය දවස් 2-3ක් අපි යට දුන්නා නම් එයා අනිවාර්යයෙන්ම ඒකට ඇඩික්ෂන් වෙනවා. එච්චරට මේක රසයි ඒක. ඉතින් අපිට ඇත්තටම තිබුණේ අපි පුරුදු වෙලා තියෙන්නේ මුද්දරස් බලන් මිදියේ කන්නේ. ඒ රටවල් වල මේ මාස 6කට හැදෙනවද අපි ගණන් කන්නේ. ඔව්. ඉතින් අපිත් කොච්චර පළතුරු තියෙන්නේ. ඒතකොට මේ පළතුරු අපි ওই විදිහට තියාගත්තාම ඒවත් එක අපිට තරඟ කරන්න පුළුවන්. පොඩක් මිල ප්‍රොඩක්ට් වැඩි. මොකද ඔක අර ප්‍රොඩක්ටිවිටි එකේදී අඩු වෙන නිසා. නමුත් ඒ සුලභ කාලට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නිකම්මනේ රෝ මැටීරියල් ගොඩකට හම්බෙන්නේ. ඔව් දැන් අපි මේ කතා කරපු දේවල් වගේම තවත් මොන වගේ පළතුරුද අපිට මේ ආහාර විජලනයේට බොහොම පහසුවෙන් යොදා ගන්න පුළුවන් වෙන්නේ? පළතුරු ගත්තොත් එහෙම ඔය 2-3ක් ඇරෙන්න අනිත් සියලුම පළතුරු පුළුවන් ලංකාවේ හැදෙන ඒවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට හිතන්න අන්නාසි ගොඩාක් රසයි ඩිහයිඩ්‍රේට් කරාට පස්සේ. අන්නාසි වල ඊට පස්සේ අපිට කෙසෙල් පුළුවන් අපිට කෙසෙල් ඩිහයිඩ්‍රේට් කරන්න. කෙසෙල් වල අපි ගන්නේ ගොඩාක් හැම වෙරයිටි එකම ගන්නේ නෑ. ඒකේ වෙරයිටිස් 2-3ක් තියෙනවා. ඒක අපිට පුළුවන්. එතකොට පිට රට විදේශ රටවල් වලට වැඩිය අපිට පළතුරු තියෙනවා මේ රටේ. ඉතින් ඒක නිසා අපිට ඒවා මේ යූස් කරන්න පුළුවන්. ඒකට තියෙන අර ටෙක්නොලොජි එක විතරයි දැනගන්න ඕනේ. මොකද දැනගන්න ඕනේ හරි මැෂින් එකක් තියෙනවා නම් ඒ ටෙක්නොලොජි දෙක ලං කරාම අපිට අනිවාර්යයෙන් මේක කරගන්න පුළුවන්. ඔව් ඒ වගේම දැන් මේ නිෂ්පාදනයන් මේ විදිහට සකස් කරන එක දැන් ජාතික වශයෙන් ලොකු කාර්යභාරයක් වගේම දැන් ව්‍යාපාරයක් විදිහට යම් කෙනෙක් මේ කර්තව්‍ය ආරම්භ කරන්න ඉන්නව නම් මොකක්ද ඇත්තටම ව්‍යාපාරික වශයෙන් මෙවැනි නිෂ්පාදනයක් ආරම්භ කරන එකේ තියෙන වටිනාකම? ඔව් ඒක තමයි. සහ ලාභය. ඔව් ඒක තමයි අතර මේක වැදගත්ම කොටස. දැන් අපි බැලුවොත් එහෙම ලෝකේ බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් කෝටි 900ක් විතර ඉන්නවා ජනගහනය. ඔව්. ලෝකේ. එතකොට ඒ කට්ටියට අපි දකින්න දෙයක් තමයි කඩන මාස 6යි ඒ දේවල් කරන්න පුළුවන්. ඊටු කාලෙදිකට වගා කරන්න බෑ. එතකොට ඇත්තටම අපිට ලංකාව තුල මේ නාස්ති වෙන 140ක විතර ආහාර අපිට පුළුවන් නම් තව වැඩි කරලා වගා කරලා වැඩි කරලා ඒ රටවල් වලට යවන්න. හැබැයි ඒ රටවල් ගොඩක් වෙලාට ඕගනික් විදිහට තමයි මේක ගන්න කැමති. ඒ කට්ටිය මේ රසායනික පොහොරත් එක්ක ගන්න කැමති නැහැ. අපිට වැරදිච්ච තැන එතන තමයි. ඒක දැන් නිවැරදි වෙලා තියෙනවා. එතකොට ලෝකෙට දැනට ගිහිල්ලා තියෙන්නේ අපේ රට ඕගනික් රටක් කියලා. ඉස්සරහට ඕගනික් රටක් කියලා. එතකොට ඒක අපිට ඔය සාහිතික වලට වැඩිය වටිනවා. අර සිලෝන් ටී වගේ අපේ සිලෝන් ෆෘට්ස් එහෙම යන්න පුළුවන්. සිලෝන් වෙජිටබල් ඒ වගේ නේම් එකක් හැදෙනවා. ඒක ඉස්සරහට පේන නිකන්. අපි හැමතිස්සෙම අර නෙගටිව් පැත්ත බලන්න හොඳ නැහැ. අපේ නෙගටිව් හැමදේම බලන්න මේක ආවොත් මෙහෙම වරදී කියලා. එහෙම නැහැ මේක හොඳ පොසිටිව් පැත්තක් තියෙනවා. ඉතින් ඕකෙදි වැදගත්ම දේ තමයි අපි ලංකාවේ සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට අඹ ග්‍රෑම් 100ක මිල ලංකාවේ රුපියල් 300ක් විතර.
අඹ ග්‍රෑම් 100ක මිල. ඔක අපි ගත්තොත් ඇමරිකාවේදී ඔක සාමාන්‍යයෙන් ඩොලර් 6ක් ඩොලර් 7ක් විතර වෙනවා. ඒතකොට 1400ක් විතර වෙනවා ඒකෙදි. ඒතකොට රටට ඩොලර් කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පොඩි ගාණක් එතකොට වෙන්නේ. අපි මේ මුදල අපිට චේන්ජ් වෙනකොට අපිට ලොකු විශාල වටිනාකමක් එනවා. ඒකට දැන් මේ වගේ සිටුේෂන් එක අපි ඩොලර් ප්‍රශ්නයක් තියෙන රටේ කවුරුත් කතා කරනවානේ. ඒකට හොඳම විසඳුමක් ඕක. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේ පොටෙන්ෂල් තියෙන කොස් වලටත් එහෙමයි, එලවුල් වලටත් එහෙමයි හැම එකටම තියෙනවා. අර හරියට මේක අර ඒ එක්ස්පෝර්ට් ලෙවල් එක අපි මේන්ටේන් කරන්න ඕනේ. මොකද අපි විතරක් නෙමෙයි මේ එක්ස්පෝර්ට් එකට කරන්නේ. තායිලන්තේ, මැලේසියාව ඒ රටවල් වලින් එනවා. ඒකට ඒ රටවල් ISO කියන ලෙවල් එකේ එන්නේ. ඒතකොට HACCP වගේ සර්ටිෆිකේට්ස් තමයි කට්ටිය කරන්නේ. ඒතකොට අපි මේකට ශ්‍රී ලංකන් ස්ටෑන්ඩඩ් කියලා ගියාට ඒවා කට්ටිය පිළිගන්නේ නැහැ. මොකද ඒ මාකට් එකේ එකයිනේ. ඒ මාකට් එකේ අපි බලන්නේ ඒ දෙක එකට තියලා. ඔව්. ඒතකොට මේකේ අයි කැචින් එක තියෙන්න ඕනේ, පැකින් එක ක්වොලිටි වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ හැම දෙයක්ම බලන්න ඕනේ. ඒක අපිට මොනවද සර්ටිෆිකේෂන් අරන් තියෙන්නේ කියලා. ඒතකොට මේ පැත්තත් හදන්න ඕනේ. මේක හදන්න නැතුව අපිට වර්ල්ඩ් මාකට් එක ගිහලා තරම් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාවේ තැඹිලි යවනවා ඩොලර් 6ක් වෙනවා තැඹිලි ඇමරිකාවේ. ඒතර තැඹිලි ලීටර් එකක්. ඩොලර් 6ක් කියන්නේ අද බැලුවොත් එහෙනම් රුපියල් 1200ක් නේ. ඔව්. ඒතකොට අපේ තැඹිලි ගෙඩියක් රුපියල් 60යි. ඒතර අපි කල්පනා කරලා බලන්න ඕනේ. මේ තැඹිලි අපි හදනවද නැත්නම් මේ විදිහට යනවද කියලා. ඔව් දැන් මේ විදිහට අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් හොඳම මාර්ගයක් සහ ජාතික වශයෙන් ආහාර කියන කාර්යභාරයේ පරිභෝජනයේදී ඒ නාස්තිය අවම කරගන්න තියෙන හොඳම උපාය මාර්ගයක් මේ විජලන. මේ විජලන ක්‍රියාවලිය දැන් ඔබතුමන් සඳහන් කළා වගේම ජාත්‍යන්තර වශයෙන් යම් ප්‍රමිතීන් ස්ථානගත වෙලා තිබෙනවා. දැන් ලංකාව තුල මොන වගේ තත්වයකද අපි ඉන්නේ? අපේ ප්‍රමිතිය කොහොමද සහ අපි කොහොමද උසස් ප්‍රමිතියකට ගමන් කරන්න ඕන? ඔව් ලංකාවේ ඇත්තටම ප්‍රමිති ආයතනයේ විසින් මේ ප්‍රමිති හඳුන්වා දීලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රමිතියට අපේ ජනතාව සූදානම් නැහැ. ඒකයි තියෙන්නේ. දැන් ඔය GMP, GHP කියලා කියන්නේ good manufacturing practices සහ good hygiene practices කියලා කියන්නේ ඒව ඇත්තටම අපි ගෙදර ආහාර නිෂ්පාදනය කරත් කරන්න ඕනේ වැඩ. ඒක තියෙන ඔක්කොම තියෙන ඒ ක්‍රයිටීරියාස් ටික අපි අනිවාර්යෙන් ෆලෝ කරන්න ඕනේ. නමුත් අපිට අර පුරුද්දක් නැහැ ඒ தත්ත්වෙට වැඩ කරන්න. මොකද අපි ඒක අපේ තියෙන ගැටලුවක් ඒක. නමුත් අපි මේක ගෘහස්ත මට්ටමින් සහ දේශීයව මේක අපි හැදුවා නම් අපිට එක්ස්පෝර්ට් මාකට් එකට මේ යන්න හරි ලේසි. දැන් අපි මේ අපනයනය කිරීමේ ක්‍රියාවලිය ගැන කතා බහ කරමු ඉදිරියට. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව යලිත් ඔබ එකතු වන්න ජීවිතාර්ථ සමගින්. ඔබ නැවත ජීවිතාර්ථ සමගින් එකතු වන්නේ අපි බටපොළ සමූහයේ සභාපති ඒ වගේම ආහාර විජලන තාක්ෂණය පිළිබඳ ප්‍රවීණ උපදේශක රවින්ද්‍ර රාමවික්‍රම මහතා සමගින් අද කතා බහ ඉදිරියට ගෙන යන්නේ. දැන් රවින්ද්‍ර මහත්මයා අපි කලින් කතා කරා වගේම මේ දකින්න ලැබෙන යන්ත්‍රය පිළිබඳව මෙහි තාක්ෂණයට ඔබ පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබෙනවා. කොහොමද මේක අපි වෙළඳපොළේදී ලබා ගන්නේ? යම් කෙනෙක්ට අවශ්‍ය නම් තමන්ගේ ගෘහස්ත ව්‍යාපාරයකට මේක පාවිච්චි කරන්න කොහොමද මේ ලබා ගැනීම කරන්නේ? වෙළඳපොලේ තියෙනවද? ඔව් අපි මේක ඇත්තටම මේ වෙළඳපොළට අපි මේ කඩවල් වලට සහ ඒ ආයතන වලට දැනට ලබා දීලා නැහැ. මොකද හේතුව මේකේ තාක්ෂණය පිළිබඳව පාරිභෝගිකයට ඒ මැෂින් එකත් එක්කම අපි දෙන්න ඕනේ නිසා. නැත්නම් අපිට මේක දීප ව්‍යාප්තව මේක මේ කඩවල් වලට දාලා අපිට එහෙම මේක කරන්න පුළුවන්. අපි ඒකට ආයතනය තුලින්ම හදලා තියෙනවා වෙනම සිස්ටම් එකක්. ඉතින් ඒ සිස්ටම් එක හරහා මේක ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒක අමතරව මේකට අවශ්‍ය විධිමත් පුහුණුව. ඒ කියන්නේ මේකට විධිමත් පුහුණුවක් ඕනේ. ඒක තමයි විශේෂම දේ. ඒ විධිමත් පුහුණුවත් ඒ හරහාම ලබා ගන්න පුළුවන්. ඉතින් මට ඒක නම්බර එක ලබා දෙන්න පුළුවන්. අපි දුරකථන අංග මතක් කරමු මේ කොහොමද මේ දැනුවත් කිරීම සහ මේ යන්ත්‍රය පිළිබඳව අවශ්‍ය තොරතුරු දැනගන්න කියලා. ඔව් අපිට පුළුවන් මේ අපේ දුරකථන අංකයක් තියෙනවා ඒ කස්ටමර් කෙයා සම්බන්ධ වෙන්න 0703 603 603 ඒ යටතේ කෙලින්ම ඩිරෙක්ට්ම කතා කරන්න පුළුවන්. කතා කරලා අපිට ඒක අවශ්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් කරන්න පුළුවන්. ඊට අමතරව තව දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්. එම දුරකථන අංකය තමයි 070යි 288යි 40යි 52. ඒ දුරකථන අංකය හරහත් අපිට මේක අවශ්‍ය සියලුම මිලදී ගැනීම සහ අනිකුත් දේවල් අපිට කරගන්න පුළුවන්. ඔව් ඒත් එක්කම දැන් මේ අපනයන වෙළඳපොලේ තත්ත්වය පිළිබඳව ඔබතුමන් පැහැදිලි කරා. දැන් කොහොමද අපනයන වටිනාකමක් සහ විදේශ විනිමය උපයා ගැනීම සඳහා මේ නිෂ්පාදන කර්මාන්තය අපි භාවිත කරන්නේ ඕන? ඔව් ඇත්තටම මේක මේ රටට ඩොලර් ගේන්න තියෙන හොඳම ක්‍රමය මේක. මොකද අපේ රටේ මේ වෙනකොට අපේ රටට ආදායම් ලැබෙන මේ මාර්ග ගොඩක් ඇහිලා තියෙනවා. අපේ රටත් ගත්තොත් එහෙම අපිට ඔය විදේශ රැකියාව වලට ගිය කට්ටියගේ මුදල් හම්බ වෙනවා. ඊට පස්සේ විදේශ ඉන්වෙස්ට්මන්ට් වලින් හම්බ වෙනවා. ඊට පස්සේ ටුවරිසම්
ඊළඟට ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන ඇග්‍රිකල්චර් සහ අනිකුත් කාර්මික දේවල්. එතකොට දැන් අපිට විදේශ සංචිත මෙහෙට එන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ටූරිසම් එත්තෙත් නැහැ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ ඩොලර් එක වැඩි වෙන වේගෙට අර රැකියාවල් කරන කට්ටිය ඩොලර් දාන්නෙත් නැහැ. ඒකත් ඒ කට්ටිය බලන් ඉන්නවා කවදා හරි මේක වැඩි වෙනකම්. එතකොට අපිට තියෙන එක ඔප්ෂන් එකයි. එහෙනම් අපි මේකේ කෙටි කාලයක් තුල අපේ රටේ තියෙන කුෂිකර්මාන්තය සහ කර්මාන්ත වැඩි කරන්න ඕනේ. ඉතින් අපිට කුෂිකර්මාන්තයේදී අපිට තියෙන හොඳම විභවය තමයි මේ 140ක නාස්තිය. ඒතර මේ නාස්තිය බයා කරා නම් හරියට පැහැදිලිව ක්‍රමවේදයකට කෙටි කාලයක් තුල අපිට පුළුවන් මේක විදේශයෙන් ගේන්න. අපිට එන්නේ සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට මම සඳහන් කරේ අර සාමාන්‍ය ග්‍රෑම් 300 රුපියල් 300ට විකිනෙන එක 1200 300ට ගෙනියන්න පුළුවන්. ඒතකොට එතන ලොකු අපිට තියෙනවා ප්‍රයිස් ગેප් එකක්. ඒක අපි ෆලෝ කරා නම් හරියට ෆලෝ කරා නම් අපි මේ රටේ තියෙන එක මොකද හැමදේම කහ ඉඟුරු ගත්තත් අපේ රටේ වර්ල්ඩ් මාකට් එකට හොඳ තියෙනවා. මොකද ලංකාවේ තමයි හොඳම ගස්ලා තියෙන්නේ. රස තියෙන්නේ. මොකද අපේ රට මේ තරම් සාරවත් රටක්. ඒ ටේස්ට් එක ගන්න බෑ. අන්නාසි ගත්තත් ලංකාවේ තමයි හොඳම අන්නාසි. සිලෝන් ටීත් ලංකාවේ හොඳම සිලෝන් ටී. ඒතකොට මේ බ්‍රෑන්ඩ් නේම් අපි උඩට ගේන්න ඕන. ගම්බිසුත් එහෙමයි. ඒතකොට ඒකට අපිට පුළුවන් දැන් ප්ලැට්ෆෝම්ස් ගොඩක් හැදිලා තියෙන ලෝකේ. ඉස්සර ඒක තිබුණේ නැහැ. ඔය ඩිරෙක්ට් ෂිපින් කියන කන්සෙප්ට් එක තියෙනවා. දැන් අපේ ගොඩක් කට්ටිය කතා ඩ්‍රොප් ෂිපින් නේ. ඔව්. පිටරටින් ගාල විකුණන එක තමයි කවුරුත් බලන්නේ. ඉතින් ඩිරෙක්ට් ෂිපින් දිනු කරා නම් අපේ රටට වැදගත්. ඩ්‍රොප් ෂිපින් වල සල්ලි එළියට යනවා. හරි. ඒතර යම්කිසි ටික පිරිසකට විතරයි තියෙන්නේ. දැන් අපි ඩිරෙක්ට් ෂිපින් හැදුවා නම් කෙලින්ම ඒකට ක්‍රමවේදයක් හැදුවා නම් ලෝකේ ඕන රටක කෙනෙකුට අපේ ප්‍රොඩක්ට් එකක් ගන්න ඕන නම් බැලුවා ගත්තා. ඉතින් ඒක හරි ලේසි. දැන් අපි දැන් මේ කොවිඩ් සිටුේෂන් එකේදී අපි කරන්නේ ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරන එක මේක ලෝකේ දිනු වෙන්නේ. ඔය පරණ ක්‍රම නෙමෙයි දැන් ලෝකෙ ඉස්සරහට යනවා. මේක නතර කරන්න කාටවත් බෑ. ඒක සෙටප් වෙලා තියෙන්නේ. ඉතින් අපිත් ඒ සෙටප් එක ෆලෝ කරන්න ඕන. අපිට වෙන සෙටප් හදන්න බෑ. ඉතින් අපි පොඩි රටක්නේ. අපි ඉන්නේ කෝටි 2.5ක් ඉන්නේ. කෝටි 1000ක් ඉන්නෝ ලෝකෙ. එතකොට බලන්න ඕනේ 1000 දිහා. හරි. අපේ දෙක දිහා මේ කෝටි දෙක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. එතකොට අපි අපේ ඉන්න තරුණ පිරිසට මම ආරාධනා කරනවා මේක මේ තාක්ෂණ ඉගෙන ගන්න. O level fail වුණාද, A level pass fail වුණාද ඒවා කිසිම අදාළ නැහැ මේකට. මේක ප්‍රායෝගික විෂයක්. අපි ප්‍රායෝගික විෂය A to Z උගන්වනවා. හරි ඒක අඩුපාඩු නැහැ. සිලබස් එකත් අපි තමයි මේ සිලබස් ඉම්ප්ලිමන්ට් කරලා තියෙන හරියටම. ඉතින් ඒ හරහා අපිට මේ තාක්ෂණය ඔයාලට ඉතාම සුළු මුදලකට ඕසෝන් සිටි කැම්පස් එක කරා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ප්ලැට්ෆෝම්ස් ඔක්කොම හදලා තමයි මේ වැඩේ කරන්නේ. නැත්තම් වෙන්නේ අපි මැෂින් එකක් විතරක් හදලා තේරුමක් වෙන්නේ නැහැ. ඔව් ඒ වගේම තමයි දැන් කොහොමද දැන් ඔබතුමාන් මේ සම්බන්ධව උපදේශන කාර්යභාරය ඉදලා තියෙන නිසාම ඔබතුමාට අත්දැකීමක් ඇති කොහොමද වර්තමානයේ මේ නූතන තාරුණ්‍ය නියෝජනය කරන පිරිසකගේ මේ සඳහා මැදිහත් වීම මොන වගේද? තාම සතුටුදායකයි. මොකද මේ අපිට වෙලා තියෙන්නේ මේ අපේ මමත් ඒ සින්දාස් අධ්‍යාපනය ඉගෙන ගත්ත කෙනෙක් තමයි. නමුත් අපි ඒක පසු කාලේ වෙනස් කරගත්ත ඇටිටියුඩ්ස් මේ අපි හදන්න ඕනේ මේ රටේ ඇටිටියුඩ්ස් හදන්න ඕනේ. වෙන මොනවද මේ ලෝකේ අපේ රටට ආදරය කරන්න අපි උගන්වන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. අපිටත් පුළුවන් මේ පේටන්ට් ටික ලෝකෙට විකුණලා මටත් මේ රටක පදිංචි කරන්න පුළුවන් පොඩි දෙයක් තියෙන්නේ. නමුත් අපිට මේ සිංහල කතා කරන එක මේ රටට විතරයි අපි කරන්නේ. ඉතින් විදේශයකට ගියාට පස්සේ ඒක අපි වෙන ඒ රටකද අපි දෙවෙනි පුරවැසිය. කොච්චර වුණත් මේ අපේ හැමත් එක්ක ඒ දේ වෙනවනේ. එතකොට අපි මම තරුණ පරම්පරාවට කියන්නේ මේකේ තියෙන තාක්ෂණික දේ. මේක හරි පොඩි සරල දෙයක්. හරියට ඉගෙන ගන්න. මේක ඉගෙනගෙන මේක අපිට පුළුවන් ඔයාලව අරන් යන්න විදේශ වෙළඳපොළ දක්වා. ඒකට අවශ්‍ය සියලුම පාත් එක අපි ගාව තියෙනවා. අපි හිතනවා මේ වගේ වැඩසටහන් හරහා ඉදිරියට රජයත් මේ සම්බන්ධයෙන් හොඳ මානකින් බලයි කියලා මේ සම්බන්ධයෙන්. මොකද රජය මේක කළ යුතුයි. මොකද ලංකාවේ නිෂ්පාදන වලට නැහැ ක්‍රොප් කැලෙන්ඩර් කියන එක. ලෝකෙ හැමතැනම තියෙන මේ ක්‍රොප් කැලෙන්ඩර් කියන එක අපි දන්නේ නැහැ කොච්චර හැදෙනවද මොන පළාත්වලද කොස් හැදෙන්නේ ඒ පිළිබඳව අපිට නැහැ අවබෝධයක්. ඊට පස්සේ ක්‍රොප් ටේබල් කියලා එකක් තියෙනවා. ඒව නැහැ. ඒව අලුත්ම ටෙක්නොලොජි. ඉතින් අපි මේ ටෙක්නොලොජිකල්දී දියුණු කරලා තියෙනවා. අපි මේ කෝස් එක හරහා කරන්නේත් ඒකයි. ඒ අලුත් දේවල් අපි දෙනවා ඒ කටියට. ඉතින් ඒ හරහා අපිට ලොකු අවස්ථාවක් හැදිලා තියෙනවා ওই තරුණ පරම්පරාවට මේකට එන්න. ඉතින් එන්න අපි මේක දෙන්නම්. ඒක අපි හංගගෙන ඉන්නේ නැහැ. අපි මේක ඕන කෙනෙකුට දෙන්න කැමති මේකෙන් කොහොමද අපි ගොඩ යන්නේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ වගේම තමයි දැන් ගෝලීය වශයෙන් මේ සඳහා තිබෙන වෙළඳපොලේ ඉල්ලුම ගැන අපි කතා කරොත් කොහොමද මොන වගේ රටවල්ද මේ සඳහා යොමු වෙලා තියෙන්නේ? ඔව් විශේෂයෙන්ම මේ තායිලන්තය තමයි මේකේ නම්බර් 1 ඉන් ලෝකේ ඩිහයිඩ්‍රේෂන් ටෙක්නොලොජි වලදී. ඊට පස්සේ ඉන්දියාවත් ඉන්නවා. මේ ලොකු තැනකට ඉන්න ඉන්දියාවත් මැලේසියාව ඒ රටවල් වල තරඟට ඉන්නවා.
හැබැයි ඒ තරඟට වැඩිය අපිට තියෙන ලොකුම chance එක තමයි අපේ ටේස්ට් එක. හරි. ඒ ටේස්ට් එක අපේ තියෙන එකක් තමයි ගොඩක් වෙලාට ලෝකෙ මේ වෙන්නේ. හරි. අපිට ඒ ටේස්ට් එක ඔස්සේ අපිට පුළුවන් අපිට වෙනම ලංකාවට බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න. ඒක සිලෝන් කියන බ්‍රෑන්ඩ් නේම් එක ලෝකේ හැදිච්ච බ්‍රෑන්ඩ් නේම් එකක්. ඒකට මේක අපිට ඇටච් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් හැදුවා නම් අපිට ඒක ලෝකේ තියෙන ඉල්ලුම ඕන තරම් තියෙනවා. ගිහිල්ලා බලන්න ඉන්ටර්නෙට් එකේ ඕන කෙනෙකුට ගහන්න බලන්න ඩිහයිඩ්‍රේෂන් ෆුඩ් කියලා. එතකොට පෙනේ මිල අපේ රටේ කොස් කොළ යවනවා. ඊට පස්සේ අඹ කොළ යවනවා. ඊට පස්සේ කටුවනවද යවනවා. ඒ සල්ලි. දැන් කටුවන කොළ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් ඒත් රුපියල් 1500 2000ක් විතර වෙනවා. ඉතින් මේ ගස්වල කොළ තියෙනවනේ. ඉතින් මේ ටික කඩලා අපිට රට එවන්න පුළුවන් නෙවෙයිලා. ඉතින් ඒක අපිට ඒ දැනුම එන්න ඕනේ. මේක අපි මේක ඒක ගන්න තැනක් නැතුව කෙනෙකුට එතනට යන්නේ නැහැ. දැන් IT දියුණු වෙනවා අපේ රටේ හොඳටම. ඒත් එක්ක මේකට බොන්ඩ් කරන්න පුළුවන්. ඒකත් එක්ක ගමන තියෙන මාකට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ල්ඩ් මාකට් එකේ ඕන තරම් ඉඩ තියෙනවා මේකේ. ඒක ගැන දෙයක් නෑ. අපි හරියට මේක පාවිච්චි නොකරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් දැන් අපි මේ මැෂින් එක ගැන කතා කරාම මේ මැෂින් එකේ කොහොමද මේක අපි හසුරවන්නේ? දැන් විදුලියට සම්බන්ධ කරනවාද? ඒ සඳහා කොච්චර කාලයක් වැය වෙනවද? ඒ ගැන අපි කතා කරමු. ඔව් මේක ඇත්තටම මේ ගෘහස්ත විදුලියෙන් වැඩ කරන එකක්. ඒක ගෙදර ඩොමෙස්ටික් අපි රයිස් කුකර් එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා තියෙන මේකේ ටෙම්පරේචර් ඔක්කොම සෙට් අප් කරන්න පුළුවන්. ඒක වෙනම ටෙම්පරේචර් ඇල්ගොරිතම්ස් ඕන විදිහට ඒක මේන්ටේන් කරන්න පුළුවන් මැෂින් එකේ. ඊට පස්සේ මේක ඔක්කොම ස්පෙයා පාර්ට්ස් අපි අපේ ෆැක්ටරිස් වල හදන්නේ. ඒක නිසා පිට රටින් අපි මේකේ මේ එහෙම දේවල් මේ එහෙම ගන්නෙ නැහැ. නමුත් ඒක නිසා මේ ඕනම කෙනෙකුට මේක හරි පහසුවෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අපි හරියට මේක මේ වැඩ කරන්න ඉගෙන ගත්තා නම් එතනින් එහාට මේක ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු දෙයක් නෑ. මේක දැන්ට කරන කට්ටිය ඉන්න ලොකු ප්‍රමාණයක් අපේ 1000කට 1500 ආසන්න ප්‍රමාණයක් ගෘහස්ත වශයෙන් උත් මේක කරනවා. ව්‍යාපාරික වශයෙන් 100ක් 200ක් විතර දැන් පටන් ගන්න තියෙන වැඩ. ඒක ගැන අපි ගොඩක් සතුටුයි. අපි කරන වැඩේ ගොඩක් සාර්ථකයි කියන එක. ඔව්. ඒ වගේම තමයි දැන් මේ යන්ත්‍රය සහ දැන් වර්තමානයේදී ලංකාව තුළ භාවිත වෙන විවිධ යන්ත්‍ර සූත්‍ර තිබෙනවා මේ ආහාර විජලන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඒවැය තියෙන යම් ගැටලුත් එක්ක යම් වෙලාවට ව්‍යාපාරයට යොමු වුණු කෙනෙක් Tamanගේ ව්‍යාපාරය අතරමඟදී නවතා දමන්න පුළුවන් සහ මේ ප්‍රමිතිය පිළිබඳව තියෙන ගැටලුත් එක්ක මේ තියෙන විවිධ ගැටලුත් එක්ක මේ ව්‍යාපාරයට යොමු වෙලා නැවත ව්‍යාපාරය නවතා දමන අවස්ථා අපි දකිනවා. කොහොමද මේ අඛණ්ඩව මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය නියමිත දැනුම ලබා ගන්නවා වගේම කොහොමද ඒ සඳහා සුදුසුම තාක්ෂණික ක්‍රමවේදය යොදාගන්නේ? ඔව් ඒක හොඳම ප්‍රශ්නයක් ඇහුවේ ඒක. දැන් අපි දැකලා තියෙන දෙයක් තමයි ඔය සමහර විවිධ ආධාර වැඩසටහන් යටතේ ඒ පාරිභෝගික මිලදී ගන්න එයා ලොකුම මැෂින් එක තමයි ගන්න. හරිද? අපි කියමු කිලෝ 100ක් ගත්තා කියලා. උදාහරණයක් විදියට කිලෝ 100ක මැෂින් එකක් ගත්තොත් අපි ඒක හිතමු අන්නාසි වේලන්න යනවා කියලා. ඒතකොට සාමාන්‍යයෙන් අද වෙනකොට අන්නාසි කිලෝ එක රුපියල් 100ක් විතර වෙනවා. එතකොට එක දවසක එයා කිලෝ 100ක් අනිවාර්යයෙන් මැෂින් එකේ වේලන්න ඕනේ. එතකොට ඒක කන්ටිනියුස්ලි 100ක සප්ලයි එකක් තියෙන්න ඕනේ. එතකොට එහෙම අපේ ලංකාවේ එහෙම ගන්න බෑ. ලංකාවේ නිතර වෙනස් වෙනවා. ලංකාවේ තියෙන්නේ මේ මල්ටිපල් මේ ක්‍රොප් කියන මෙතඩ් එක තමයි ලංකාවට ගැලපෙන්නේ. අද මොනවා හරි නැත්තම් වෙන මොනවා හරි වේලන්න ඕනේ. ඒතර නැත්තම් සේවකයෝ ටික නිකන් ඉන්න වෙනවනේ. ඒක ලංකාවේ තියෙන ගැටලුව. ඉතින් ඒකෙදී අපි අර විශාල මැෂින් වල ඒ කට්ටිය අරගෙන ඒ කට්ටිය ඒකට බයා කරගන්න තේරෙන්නේ නැහැ. අර උදාහරණ කියවනක් තියෙනවා මේ හරකෙක්වත් හදලා නැත්තම් අලියෙක් දුන්නොත් එහෙම අනිවාර්යෙන් අමාරු වැටෙනනේ. ඒක අපිට මේන්ටේන් කරන්න තේරෙන්නේ නැහැ. එයා කොච්චර පරිභෝජනය කරනවද කියලා දන්නේ නැහැ. ඒතර අපි මේක ඒ සතෙක් හදලා පුරුදු වෙන්න ඕනේ පොඩියට. අපි කියන්නේ මේක ගෘහස්ත මට්ටමින් පටන් ගන්න. මොකද කවදාවත් අපිට එක්ස්පෝර්ට් මාකට් එකේදී ඒ හම්බෙන ඔපචුනිටි එකේ R&D කරන්න බෑ. ඒකේ එරර්ස් තියෙන්න බෑ. මොකද ඒවා ස්ට්‍රක්චර්ඩ් වෙච්ච ඒවා. අපි ස්ට්‍රක්චර්ඩ් වෙච්ච එකකට යනකොට අපි ස්ට්‍රක්චර්ඩ් වෙන්න ඕනේ. ඒක තමයි තියෙන දේ. නැත්තම් වෙන්නේ අපි ට්‍රයල් ඇන්ඩ් එරර් කරන්න යන්නේ එක්ස්පෝර්ට් මාකට් එකේ. ඒකේ කෙස් ගහක් තිබුණා නම් ඇති කන්ටේනර් එකේ ගෙදර. ඒතකොට ඒ යන පාඩුව දරා ගන්න බෑ. ඒකයි වෙන්නේ. අපි පුරුදු වෙන්න ඕන ප්‍රධාන දේ තමයි අපි අනිවාර්යයෙන්ම ඩිහයිඩ්‍රේෂන් කියන එක ගෙදරදී පර්ෆෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඒකේ සර්ටිෆිකේෂන් අපිට ගෙදරට ගන්න පුළුවන්. පොඩි ව්‍යාපාරයක් නියාමජි කරලා ඒකට අදාළ GMP, GHP විදාතා කියලා සහතිකයක් තියෙනවා. SLS තියෙනවා. ඉතින් ඒවා ආයතන තියෙනවා ලංකාවේ. පේරාදෙණිය ෆුඩ් රිසර්ච් කියලා තියෙනවා. ඉතින් රාජ්‍ය ආයතන තියෙනවා අපේ කරන්න. ඊට අමතරව හොඳ ෆැක්ටරියක් ගහලා ISO ග්‍රේඩ් එකේ සහතික ගන්නත් පුළුවන්. එහෙම අරගෙන ඕනේ අපි මේක එතෙන්ට යන්න. ඔව් දැන් ඒ විදිහට අපිට අවස්ථාව තිබෙනවා ඔබට අවස්ථාව තිබෙනවා ආහාර විජලන තාක්ෂණය පිළිබඳ අවශ්‍ය දැනුමත් භාවය ලබාගෙන
ඔබට ගෘහස්ථව ඔබේ ව්‍යාපාරික වටිනාකමත් එක්ක මේ දේවල් ආරම්භ කරන්න සහ මේ දේවල් රටේ අනාගතයට වඩා වැදගත් වෙනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණු වටපොළ සමූහයේ සභාපති, ඒ වගේම ආහාර විජලන තාක්ෂණය පිළිබඳ ප්‍රවීණ උපදේශක රවීන්ද්‍ර රාමවික්‍රම මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට ඔබට පුළුවන් මේ ආයතනයේ සම්බන්ධ කරගන්න 070 288 40 52 යන දුරකථන, ඒ දුරකථන අංකය, ඒ වගේම 070 360 363 යන දුරකථන අංක හරහා ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් අදට අපි ජීවිතාර්ථ තුලින් සමුගන්නවා. ඔබට සුබ දවසක්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවි ශක්තිය අයදින රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි ගලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීග ඉවත හල මිනිසත් කමරක සිත් සුව